හලලූයා අද ශුදු සබත් දවසේ අපි ස්වාමීන් වහන්සේගේ වචනය කරා යමු එන්ටයි මේ සූදානම්. අප මොහොතක් යාඥා කරමු අපේ ස්වාමීන් වහන්සේගෙන් ස්වාමිනී අද දවසේ ඔබ වහන්සේ අපට කතා කරන සේක්වා. සබත් දවස නම් ඔබ වහන්සේව මුණ ගැසෙන්නව දවසයි ස්වාමිනී. ඔබ වහන්සේට කතා බහ කරන්නා වූ ඔබ වහන්සේ සමග ස්වාමීන් වහන්සේ ඇවිදින්නා වූ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වෙනුවෙන් වෙන් කළා වූ දවසයි ස්වාමිනී. මේ ශුදු සබත් දවසේ ස්වාමිනී ඔබ වහන්සේගේ වචනය අපට ඇස්සෙන පරිද්දෙන් ඔබ වහන්සේ කතා කරන්නට. ඔබ වහන්සේගේ වචනේ ස්වාමිනී ඔබ වහන්සේ අපට දැනෙන මට්ටමින් කතා කරන්නට. අපේ හදවත් වලට අපේ ආත්ම වලට ඔබ වහන්සේම කතා කරන සේක්වා. ඔබ වහන්සේගේම වචනේ අපේ වචනේ වේවා ස්වාමිනී ඔබ වහන්සේගේම ආත්මයද අප තුළ රජකම් කෙරේවා. ශුද්ධාත්මනී අපට සියල්ල තුළ මඟ පෙන්නමින් මේ වචනය තුළ අපේ ජීවිත හැඩගස්වාගෙන සදාකාල ජීවනය උදෙසා අපේ ජීවිත පිළියෙල කරගන්නට වහන්සේගේම කරුණාව අප කෙරෙහි නිදහස් කෙරේවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අතුතුම් වූ බලවන්ත වූ තනර්ගෝ නාමයෙන්. ආමේන්. හොඳයි අද දවසේ අපි ස්වාමීන් වහන්සේගේ වචනය කරා යමු එන්ටයි මේ සූදානම. අපි බොහෝ දෙනෙක් අපේ ඇදහිල්ල ගැන කතා කරනවා. අපේ ඇදහිල්ල කොයි තරම්ද අබ ඇටයක්ද නැත්නම් පරිප්පු ඇටයක්ද නැත්නම් කඩල ඇටයක් සයිස්ද දැන් යන්තම් නේද? ඒ වගේ අපේ ඇදහිල්ල එක එක ප්‍රමාණයට තිබෙනවා. ඉතින් නමුත් අපේ ජේසුස් වහන්සේ කියන ඇදහිල්ල අබ ඇටයක තරම්වත් තිබුණා නම් මේ කන්දට පහවයන්ට කියා අපි අනකලොත් ඒ කන්ද පහව යනවා ඇති. ඉතින් උන්වහන්සේ ඇත්තරම අපෙන් අපේක්ෂා කරන ඇදහිල්ල නම් අබ ඇටයක තරම්. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ අපේ ඇදහිල්ල අබ ඇටයක තරම්වත් තිබෙනවාද? හොඳයි අපි ගැන විමසන අතරේ අපේ හදවත් තුළට ස්වාමීන් වහන්සේගේ ඒ අනුග්‍රහය ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම අවශ්‍ය මේ මොහොතේ අපි කෙනෙකා අපේ දේව වචනය පෙරලගමු. අපි බයිබල් පෙරලගමු. ශුද්ධ මත්තෙව් 15 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදයේ සිට. හලෙලූයා. මේ ස්ථානයේ අන්‍ය ජාතික ගෑනු ළමෙක් ස්වාමීන් වහන්සේ විසින් සුව කරනු ලැබීම ගැන කතා කරනවා. අන්‍ය ජාතික ගෑනු ළමෙක්. යේසුස් වහන්සේ එයින් පිටත්ව තීර් හා සිදොන්හි පළාත්වලට ගියසේක. බලව කානානීය ස්ත්‍රියෙක් එහි සීමාවල සිට පිටත්ව ඇවිත් දාවිද්ගේ පුත්‍ර ස්වාමිනී මට කරුණා කළ මැනව මාගේ දුව බලවත් ලෙස යක්ෂාවේශ වී සිටින්නී යැයි කීවාය. මේ මොහොතේ ස්වාමීන් වහන්සේ ගමන් කරමින් සිටින අතරතුරේ මේ ප්‍රදේශයකින් පිටත්ව යනවා. උන්වහන්සේ යුදෙවරුන්ගේ ගමකින් යෙරුසලමින් පිටත්ව ඉදිරියට යන මොහොතක දැන් මේ සීමාන්තර දවස් එක එක සීමාවන් මොන සීමාවන් ගැනද මේ කතා කරන්නේ? ගම් නගරවල සීමාවන්. ගමක ඉඳන් තවත් ගමකට සීමාවක් තියෙනවා. නගරයක ඉඳන් තවත් නගරයක සීමාවක් තිබෙනවා. ලෝකයකින් දේශයකින් ඉඳන් තවත් දේශයකට සීමාවක් තියෙනවා. ඒ වගේම තමයි මේ ඔක්කොම සීමාවන් කවුරු හදාගත්ත දේවල්ද? හැම සීමාවක්ම අපි හදාගත්ත සීමාවන්. මේක තමයි ගමේ සීමාව. මේක තමයි නගරයේ සීමාව. මේක තමයි මේ දේශයේ සීමාව. ඒ වගේම අපි අප තුලත් අප වෙතටත් සීමාවන් පනවගෙන තිබෙනවා. මොනද අප තුල තිබෙන සීමාවන්? අපි සිංහල කියයි, මුස්ලිම් කියයි, දෙමළ කියයි, හින්දු කියයි, යුරෝපීය කියයි, අප්‍රිකානු කියයි,
නමුත් අපේ සමයේ වර්ණය වෙනස් ඇති. අපි කතා කරන භාෂාව වෙනස් ඇති. නමුත් මෙන්න අප වෙතර සීමාවන් පන්නගෙන. ස්වාමීන් වහන්සේ මේ ගමක නගරයක මේ දේශයක සීමාවක් පැනගෙන යන මොහොතේ ඒ සීමාවකින්ම පිටත්ව බලව කානානීය ස්ත්‍රියක් එහි සීමාවල සිට පිටත්ව මේ කානානීය ස්ත්‍රියත් ඇගේ සීමාවේ සිටියා. කානානීය ස්ත්‍රියක් කියන්නේ කවුද? අන්‍ය ජාතික කාන්තාවක්. ජේසුස් වහන්සේ කියන්නේ කවුද? යුදෙව් ජාතික මනුෂ්‍යෙක් තමයි ජේසුස් වහන්සේ පැවතෙන්නේ. එතකොට මේ කානානීය ස්ත්‍රිය තමන්ගේ සීමාවෙන් පිටතට ආවා. තමන්ගේ සීමාවෙන් පිටතට ආවා. අපිට බොහෝ සෙයින් හලලූයා අපිට බොහෝ අවස්ථාවල අපි සීමාවෙන් පිටතට යන්න වෙනවා. බොහෝ සීමාවලින් පිටතට යන්න වෙනවා. කානානීය ස්ත්‍රියක්, අන්‍ය ජාතික ස්ත්‍රියක් යුදෙව් ජාතිකයෙක් සමග කිසිම කතා බහක් නැහැ. අන්‍ය ජාතික ස්ත්‍රියක් එකක් ඇය අන්‍ය ජාතිකයි, අනිත් දේ තමයි ඇය ස්ත්‍රියක්. හලලූයා. යුදෙව්වරයෙක් සමග කතා බහක් නැහැ. යුදෙව්වරයෙක් සමග කිසි ගනුදෙනුවක් නැහැ. යුදෙව්වරයෙක්ගේ පාරකවත් මුහුණට මුහුණලා සිට ගැනීමක් නැහැ. එය වෙන්කොට වෙනම ගමක තැබුවා. එය වෙන්කොට වෙනම නගරයක තැබුවා. හලලූයා. ඒකයි සීමාවලින් පිටතට ආවා. ඒ සහෝදරිය සීමාවලින් පිටතට ඇවිල්ලා. ඇයි ඇයට ප්‍රශ්නයක් තිබුණා. අන්‍ය ජාතිකයි. ඇය දෙවියන් වහන්සේව දන්නේ නැහැ. ඇය දෙවියන් වහන්සේව හඳුනන්නේ නැහැ. නමුත් ඇය දැනගෙන හිටියා ජේසුස් වහන්සේ ගැන. දාවිද්ගේ පුත්‍රයා ස්වාමීනි. දාවිද්ගේ පුත්‍රයා ස්වාමීනි. කියන්නේ දාවිද් ඇදුවා වූ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නේද ඔබ ස්වාමීනි. එකක් ඇගේ සීමාවන් ඇගේ ගමේ නගරේ සීමාව පැනගෙන ආවා. ඒ වගේම ඇගේ ආගම විසින් ඇයට එදා යුදෙව් ආගම විසින් යුදෙව් ජාතිකයන් විසින් පනවලා තිබ්බ ඒ දේශයේ නීති රීති පවා උල්ලංඝනය කරගෙන ඇය ඇවිත් මෙන්න යුදෙව් ජාතිකයෙක්ව අමතනවා. යුදෙව් ජාතිකවරුන්ගේ හැමදාම උදෑසන ආඥාවක් තිබුණා. මේක හුඟක් අය දන්නවා ඇති. මොකක්ද ඒ ආඥාව? සෑම උදෑසනක සෑම යුදෙව්වරයෙක්ම කිව්වා ස්වාමීනි ඔබ වහන්සේට ස්තුතියි. එයා නින්දෙන් පිබිද කරන්න උදෑසන ආඥාව මේ ආකාරයි. ස්වාමීනි ඔබට ස්තුතියි මාව අන්‍ය ජාතිකයෙක් නොකළ නිසා, බල්ලෙක් නොකළ නිසා, ගැහැණියක් ලෙස ඉපදෙන්ට මාව ඉඩ නොතිබ්බ නිසා. ස්වාමීනි වහන්සේට ස්තුතියි මාව අන්‍ය ජාතිකයෙක් නොකළ නිසා, ගැහැණියක් නොකළ නිසා, සමාවෙන්න අන්‍ය ජාතිකයෙක් නොකළ නිසා, බල්ලෙක් නොකළ නිසා, ගැහැණියක් නොකළ නිසා. හලලූයා. එතකොට ඔබට වැටහෙනවා ඇති අන්‍ය ජාතිකයෙක් වීම කොයිතරම් පහක් දෙයක්ද? ඒ වගේම ස්ත්‍රියක් වීම, ගැහැණියක් වීම තවත් කොයිතරම් පහක් දෙයක්ද? ඇයි ඒ අවසලකුවේ බල්ලෙක් ගානටයි. එකයි බල්ලත් එතෙන්ට දාලා තිබ්බා. අනික ස්ත්‍රියකට ස්ත්‍රියටත් කලින් බල්ලා. ඒ කියන්නේ බල්ලෙක්ටත් වඩා අන්තයි ස්ත්‍රිය. දැන් මේ ගැහැණිය ඇවිත් තිබෙන්නේ මේ තවත් ගැහැණියක් ඇවිත් තිබෙන්නේ. කියන්නේ බල්ලෙක්ටත් වඩා පහත් මට්ටමේ කෙනෙක් විදියට යුදෙව් ජාතිකයන් සලකපු කෙනෙක්. ඒ වගේ මේ ගැහැණිය ඇගේ පුතා ගැනත් නෙමෙයි සලකන්නේ, ඇගේ දියණිය ගැනයි. මාගේ දුව බලවත් ලෙස යක්ෂාවේශව සිටින්නේ යයි ඇය කීවාය. ගැහැණියක්.
අන්‍ය ජාතික කාන්තාවක්. හලෙලූයා. සීමාවන් බිඳගෙන, සීමාවන් පන්නගෙන තමන්ගේ දියණිය ගැන ස්වාමීන් වහන්සේට මුණ ගැසෙනවා. නමුත් උන්වහන්සේ ඇයට වචනයකින්වත් උත්තරයක් දුන්නේ නැත. උන්වහන්සේ යුදෙව් ජාතිකයෙක්. උන්වහන්සේ හිටිය බොහෝ සෙනගක් සමග. සංස්කෘතිමය ලෙස, ඒ ප්‍රදේශයේ භාවිතය ලෙස කිසිම යුදෙව් ජාතිකට හුරු පුරුද්දක් තිබුණේ නැහැ. කිසිම අන්‍ය ජාතික කෙනෙක් සමග කතා කරන්නට, විශේෂයෙන් ගැහැණියක් සමග කතා කරන්නට. හලෙලූයා. යුදෙව් ජාතිකයෙක් කතා කරත්, යුදෙව් ජාතිකයෙක් ගනුදෙනු කළත් අවසානයේ දනුවමට ලක් වෙන්නේ අන්‍ය ජාතික කෙනයි. ඔබට මතක ඇති මග්දලේ මරිය වෛශ්‍යාකම් කොට නේද? වෛශ්‍යාකම් කොට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියට රැගෙන යන දඬුවම් පමුණවන පිණිස. වෛශ්‍යාකම වරදක්ද? ඔව් වරදක්. නමුත් ඒ කාලේ ඒක රැකියාවක් විදිහට තිබුණා. නමුත් වෛශ්‍යාකම වරදක් වුණේ කොයි වෙලාවේද? වෛශ්‍යාකමගේ වරදක් වුණේ ඇයි යුදෙව් ජාතිකයෙක් සමග ඒ වෛශ්‍යාකම කළ නිසායි. ඒ නිසා යුදෙව් ජාතිකයන් නෙමෙයි දනුවම් ලබන පිණිස ජේසුස් වහන්සේ ඉදිරියට පරිසුරු රැගෙන ආවේ, නායක පූජකවරු රැගෙන ආවේ අන්‍ය ජාතික ස්ත්‍රියයි. අන්‍ය ජාතික ගැහැණියයි. ඒ මග්දලේ මරියයි, ඒ ගැහැණියයි. හලෙලූයා. ඔබට වැටෙනවා ඇති යම් දෙයක්. ඔබට වැටෙනවා ඇති යම් දෙයක්. මේ ස්ත්‍රියක් වෙලත්, මේ ස්ත්‍රිය අන්‍ය ජාතික කාන්තාවක් වෙලත් ඇයට කොතරම් නිර්භීතකමක් තිබුණාද ස්වාමීන් වහන්සේ ජේසුස් වහන්සේ ඉදිරියේ ගිහින් කතා කරන්න. ජේසුස් වහන්සේ උත්තරයක් දුන්නේ නැහැ. ජේසුස් වහන්සේ වචනයක්වත් කතා කළේ නැහැ. එවිට ගෝලයා මොකද කිව්වේ? ඇයට යන්න හරින්න. ඇයට යන්න හරින්න. චී අප්‍රසන්නයි. මේ වගේ ගෑනු වෙනවද අපේ ස්වාමීන් වහන්සේක කතා කරන්න? අපේ ජේසුස් වහන්සේ ගාවට එනවද මේ වගේ ගෑනු, මේ වගේ අන්‍ය ජාතික ගෑනු එලවලා දාන්න? ස්වාමීන් වහන්සේ එලවලා දාන්නකෝ. ගෝලයන්ට හුඟක් අප්‍රසන්නයි. ගෝලයන් එපා කරා. ඇයි ඒ අයට කිසිම ගනුදෙනුවක් නැහැ. ඒ අය අන්‍ය ජාතික ඒ කාන්තාවට ඒ අයට පුළුවන්කම තිබුණා ඕනනම් කියන ඵලයල්ලා. ඵලයන් මෙතනින් යන්න. නමුත් එයාට කතා කරන්න බෑ. අයිතියක් නැහැ සංස්කෘතිය විසින්. හලෙලූයා. ඒ අය අන්‍ය ජාතික ගෑනු කෙනාට ඵලයන් කියලාවත් ඇයට කතා කරේ නෑ. ඒ අය ජේසුස් වහන්සේට කියනවා ඇයට යන්න ඉඩ හරින්න. ඇයට යන්න ඉඩ හරින්න. අපිට නම් බෑ කතා කරන්න. ස්වාමීනි ඔබ වහන්සේට පුළුවන් නම් කියන්න ගිහිල්ලා. අප්‍රසන්නයි. නමුත් උන්වහන්සේ උත්තර දෙමින් ඊශ්‍රායල් වංශයේ නැති වුණු බැටළුවන් වෙතට මිස අන්‍යයන් වෙතට මම එවනු නොලද්දෙමි කීසේක. මේ වෙලාවේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ කැඳවීම ගැනත් කතා කරන මාව එව්වේ දෙවියන් වහන්සේගෙන් අහක් වෙලා ගියපු දෙවියන් වහන්සේගේ දරුවෝ හොයාගෙන යන්නයි. නමුත් ඔබ යක්ෂයාව නමස්කාර කරන නොකියා කිව්වේ මොකද්ද ස්වාමීන් වහන්සේ? නුඹලා යක්ෂයා නමස්කාර කරන දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කරන දෙවියන් වහන්සේව එපා කරපු සෙනගක් නේ. මම ආවේ දෙවියන් වහන්සේව හඳුනගන්න අපොහොසත් වුණු දෙවියන් වහන්සේගේ දරුවන් උදෙසයි. ඔහුගේ කැඳවීම ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ කැඳවීම ගැන කතා කරනවා. මෙතන සීමාවන් දැන් ගොඩක්. ගමක නගරයක සීමාවක් පන්නගෙන මෙන්න සහෝදරිය වෙත් තිබෙනවා. ඒ වාගේම සංස්කෘතිමය ලෙස ඒ සීමාවන් පන්නගෙන ඇවිත් තිබුණා. ඒ වගේම ජේසුස් වහන්සේත් කියනවා මට කැඳවීමේ ප්‍රශ්නයක් තියෙනවා. මගේ කැඳවීම සීමාන්තිකයි. මගේ කැඳවීම සීමා කරලා තියෙන්නේ නැති වුණු බැටළුවන්ට විතරයි. මගේ කැඳවීම සීමා කරලා තියෙන්නේ දෙවියන් වහන්සේ පවා
යුදෙව් ජාතිකයන්ට පමණයි. ඔබ නමස්කාර කරන්නේ වෙන දෙවි කෙනෙක්. ඔබ නමස්කාර කරන්නේ අන් දෙවිවරුන්ටයි. අපි නමස්කාර කරන්නේ ඊශ්‍රායල් දෙවියන් වහන්සේටයි. ඒ නිසා ඔබ එන්න එපා අපි ගාවට. මට එන්නත් බෑ, මට උදව් කරන්නත් බෑ, මට සීමාවක් තියෙනවා. දෙවියන් වහන්සේ මට සීමාවක් පනවලා තියෙනවා. අන්‍ය ජාතිකයන්ට සේවය නොකරන පිණිස. අන්‍ය ජාතිකයන්ට උපකාර නොකරන පිණිස. නුමුත් මේ නුමුත් කියන වචනය මගේ සහෝදරයා සහෝදරිය හරි අලංකාරයි. නුමුත් කියන වචනය තුළින් ඕනෑම දෙයක් කඩලා බිඳලා දාන්න පුළුවන්. ඕනෑම දෙයක් විවර කරන්න පුළුවන්. වැසී තිබෙන දොරට විවර කරන්න පුළුවන් මේ නුමුත් කියන වචනයට. මේ නුමුත් කියන වචනයට හලලූයා. යකඩ වැටවල් යක් පිත්තල දොරටු අරින්න පුළුවන්. හලලූයා. මේ නුමුත් කියන වචනයට යකඩ දැන්වැල් කඩන්න පුළුවන්. හලලූයා. හලලූයා. මේ නුමුත් කියන්නේ අච්චර සීමාවන් තිබුණත් නුමුත් මේ සීමාව කඩන්න පුළුවන් ස්ථානයක් තිබෙනවාද? මේ සීමාවන් සියල්ල කැඩෙන ස්ථානයක් තිබෙනවාද? නුමුත් ඇවිත් උන්වහන්සේට නමස්කාර කොට නුමුත් ඇවිත් උන්වහන්සේට නමස්කාර කොට ඔබ එකිනෙකා කියාගන්ට හලලූයා. ඔබට අදටත් දෙවියන් වහන්සේ වෙතට යන්ට බැරි ඔබේ සීමාව කුමක්ද? ඔබේ කතා කරන භාෂාව ඔබට සීමාව පනවලාද? ඔබ පැවතෙන සංස්කෘතිය ඔබට සීමාවන් පවත්වලාද? ඔබ එන්න වූ ජාති ඔබ පැවතෙන ජාති ඔබට සීමාවන් පනවලාද? ඔබ අදහන ආගම ඔබට සීමාවන් පනවලාද? ඒ වගේම ඔබේ ගැහැණුකමම සීමාවක්ද? හලලූයා. එන්න ඔබේ ගම නගරය ඔබට සීමාවක්ද? හලලූයා. ඒ සියලු සීමාවන් පැනලා ආපු ඔබ ඒ සියලු සීමාවන් පැනලා දෙවියන් වහන්සේව ජේසුස් වහන්සේව සොයාගෙන ආවා වූ ඔබට ජේසුස් වහන්සේත් මොකද කරන්නේ? මොකද කියන්නේ? මට සීමාවක් තිබෙනවා. නමුත් ඔබ ආපහු හැරෙන්නේ නැහැ. හලලූයා. ආගමේ සීමාවන් පන්නගෙන ආවනම්, සංස්කෘතියේ සීමාවන් පන්නගෙන ආවනම්, ජාතියේ සීමාවන් පන්නගෙන ආවනම්, කතා කරන භාෂාවේ සීමාවන් පන්නගෙන ආවනම්, ගමේ නගරේ දේශයේ සීමාවන් පන්නගෙන ආවනම්, තව දුරටත් ඒ වගේම ඔබේ උපතින් ඔබේ ස්ත්‍රියක් කියන ඒ සීමාවත් පන්නගෙන ඔබ ආවා නම් ඔබව නැවත හරවා යවන්ට ජේසුස් වහන්සේටත් බෑ. ඇයි ඔබ ඔහුව නමස්කාර කරන්න පටන් ගන්නවා. ඇය උන්වහන්සේ නමස්කාර කොට ස්වාමිනී මට පිහිටුව මැනව. ස්වාමිනී මට පිහිටුව මැනව. මට පිහිටුව මැනව. අද දවසේ දෙවියන් වහන්සේ ඔබට උපකාර කරන්න සූදානම් නැති වුණත් ඔබ උන්වහන්සේගේ සැලැස්ම වෙනස් වුණත් උන්වහන්සේගේ කැමැත්ත වෙනස් වුණත් හලලූයා. නමුත් සීමාවන් කඩාගෙන සීමාවන් බිඳගෙන උන්වහන්සේව සොයාගෙන එන ඔබ උන්වහන්සේට නමස්කාර කරන ඔබ වෙත ස්වාමීන් වහන්සේ මොහොතක් හැරෙන්න යනවා. නමුත් කීවේ එකයි. උන්වහන්සේ උත්තර දෙමින් ඒත් උන්වහන්සේට ප්‍රශ්නයක් තිබෙනවා. උන්වහන්සේ උත්තර දෙමින් දරුවන්ගේ රොටි රැගෙන බල්ලන්ට දැමීම නුසුදුසු යයි කීසේක. හලලූයා.
ස්වාමීන් වහන්සේව කැඳවලා තිබෙන්නේ දෙවියන් වහන්සේ නැති වුණු බැටළුවන්ට සේවය කරන්නටයි. යුදෙව් ජාතිකයන්ට සේවය කරන්නටයි. ඊශ්‍රායල් ජාතිකයන්ට සේවය කරන්නටයි. නමුත් ඒ ඊශ්‍රායල් ජාතිකයන්ට සේවය කරනව වෙනුවට, ඒ යුදෙව් ජාතිකයන්ට සේවය කරනව වෙනුවට ඒ සේවය බල්ලන්ට දැමීම සුදුසු නැහැ කියා කියනවා. ඇයි බල්ලෝ කිව්වේ? යුදෙව් ජාතිකයෝ අන්‍ය ජාතිකයන්ව ගැහැණුන්ව හලලූයා අන්‍ය ජාතිකයන්ව ගැහැණුන්ව සැලකුවේ බල්ලෝ වාගේ. ඇයි ඒ බල්ලෝ? බල්ලා ඇවිල්ලා හැම තැනින්ම කනවා. බල්ලා කියන සතා ඕනෙම ජරාවාශ වෙච්ච ස්ථානයක ලකිනවා. ඕනෙම තැනකින් කනවා. හලලූයා. ඒ වාගේම ඔබ නිතර දැකලා ඇති බල්ලා වමනය වෙත හැරියන්නක් මෙන් බල්ලා සමහරලාට උගේ වමනයම ඌ කනවා. ඒ වගේ ජරාසතෙක්. හලලූයා. කසල ගොඩේ සිටින ඕනෑම කසල ගොඩකින් කන ඕනෑම නිවසකින් කනබොන ඒ වගේම තමාගේ වමනය පවා කන බල්ලෙක් තමයි සතෙක් තමයි බල්ලා කියන්නේ. එනිසා යුදෙවරු අන්‍ය ජාතිකයන් ඕනෙම රූපයකට නමස්කාර කරන නිසා ඕනෙම ගලක් ගහක් ඕනෙම කන්දකට නමස්කාර කරමින් ඒ තැන්වල අතන හොඳයි කියද්දි මෙතෙන්ට යනවා, මෙතන හොඳයි කියද්දි අතෙන්ට යනවා, අන්න අරයත් හොඳයි කියද්දි එතෙන්ටත් යනවා, අර දොස්තර හොඳයි කියද්දි ඒ දොස්තර ගාවටත් යනවා, මේ දොස්තර හොඳයි කියද්දි මේ දොස්තර ගාවට යනවා, මෙයා මේක බොන්න කියද්දි ඒකත් බොනවා, අරක වමනේ කරන්න කිව්ව ඒකත් වමනේ කරනවා. ඔහොම එක තැන් වලින් කන පිරිසක් තමයි අන්‍ය ජාතික සෙනග. ඒ වගේම ගැහැණියත් සැලකුවේ මේ අය ඒ විදියටයි. ගැහැණියත් වෛශ්‍යාකම් කරන්න. හලලූයා. වෛශ්‍යාකමට පෙළඹෙන කෙනෙක් විදියටයි ගැහැණිය සලකුණු කරේ. මොකද ඒ ජාතිය මොකද චර්මච්ඡේදනයේ ඒ කාලේ චර්මච්ඡේදනයේ පැවැත්වුවේ පිරිමි අය විතරයි, පුරුෂය විතරයි. ගැහැණු අයට චර්මච්ඡේදනයක් තිබුණේ නැහැ. ඒ නිසා ඒ අය සැලකුවේ ගැහැණු අය අපවිත්‍ර ලෙසයි. ගැහැණු අය වෛශ්‍යාකම් කරන සෙනගක් විදියටයි. ගැහැණු අය පුරුෂයා විසින් භාවිතා කරන පුරුෂයෙක්ගේ අවශ්‍යතාවයන් වලට පමණක් පාවිච්චි වෙන භාජනයක් විදියට පමණයි. හලලූයා. ඒ නිසා දරුවන්ට දෙන රොටි බල්ලන්ට දෙන්නේ කොහොමද? දරුවෝ බඩගින්නේ තියලා බල්ලට දෙන රටක් නෑ නේද? දැන් නම් ඇත්තටම සංස්කෘතිය හුඟක් වෙනස්. දරුවන්ගේ කෑම බීම වලට වියදම් කරනවට වඩා අපි පෙළඹිලා ඉන්නවා බල්ලන්ගේ කෑම බීම බල්ලන්ගේ බේත් හේත් වලට ඊට වඩා වියදම් නේද? දැන් දරුවෝ කෑම මේසේ වාඩි වෙන්නේ නැහැ. නමුත් බල්ලෝ කෑම මේසේ වාඩි වෙන යුගයක තමයි අපි ජීවත් වෙන්නේ. හලලූයා. නමුත් එනිසා බල්ලන්ට දැම්ම සුදුසුයයි නුසුදුසුයයි ජේසුස් වහන්සේ කියනවා. ජේසුස් වහන්සේගේ සීමාව ගැන ජේසුස් වහන්සේ හුඟක් කල්පනා කරනවා. ජේසුස් වහන්සේගේ කැඳවීම ගැන, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ එව්වා වූ කාරණය ගැන, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කැඳවීම ගැන ඔහු බොහෝසෙන් කල්පනා කරනවා. නමුත් ඈ කතා කරන මෙන්න ආයෙත් නමුත් මේ හැම නමුත් එකම තියෙන ඇය සමගයි. ඇය ඔක්කොම සීමාවන් බිඳගෙන ඇවිල්ලා නමුත් ඇය නමස්කාර කරා. ස්වාමීන් වහන්සේ කිව්වා මට මෙහෙම තියෙනවා, මට මෙහෙම කරන්න බෑ, මෙහෙමයි. නමුත් ඇය කතා කොට මෙන්න ඇය ආයෙත් කතා කරනවා. හලලූයා. අර සීමාවන් බිඳගෙන නමුත් කියා නමස්කාර කරපු ඇය දෙවියන් වහන්සේ පවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පවා දෙවියන් වහන්සේ විසින් ඔහුට දුන්නා වූ ඒ කැඳවීමේ සීමාවන් ගැන කතා කරද්දී පවා ඒ කැඳවීමේ සීමාවන් වලටත් විරුද්ධව නොමුත් කියා මෙන්න කතා කරන ඇය. නමුත් ඇය කතා කොට 27 වෙනි පදය. එසේය ස්වාමීනී බල්ලෝ පවා උන්ගේ ස්වාමිවරුන්ගේ මේසෙන් වැටෙන කැබලි කති කීවාය. හලලූයා.
ඒ මොකද්ද කිව්වේ? ස්වාමීනි, බල්ල පවා උන්ගේ ස්වාමිවරුන්ගේ මේසෙන් හලලුයා. ඔබට යමක් හැඟෙනවාද? උන්ගේ ස්වාමිවරුන්ගේ මේසෙන්. දැන් මේ සහෝදරිය, දැන් මේ ස්ත්‍රිය සීමාවන් සියල්ල බිඳගෙන ඇවිල්ලා ජේසුස් වහන්සේට නමස්කාර කොට හමාරයි. මේ අන්‍ය ජාතික කාන්තාව බල්ලෙක් පිලස හැඳින්වුවේ ඇයි? එක එක ස්ථානවල එක එක ස්ථානින් ගිහිල්ලා කන නිසා, එක දේවාල කෝවිල් ගානේ, එක පන්සල් පූජාසන ගමනේ ගොස් නමස්කාර කරමින් ස්ත්‍රියක් වනාහි වෛශ්‍යාකම් කරන තැන වෛශ්‍යාකම් කරන කෙනෙක් විදිහට බල්ලෙක් ලෙස සැලකුවේ. නමුත් ඇය ස්වාමීන් වහන්සේ ඉදිරියේ ඔප්පු කරා. ජේසුස් වහන්සේ ඇගේ ස්වාමියා බවට ඇය උන්වහන්සේට නමස්කාර කළා. එනිසා ඇය කියනවා, බල්ලෝ පවා උන්ගේ ස්වාමිවරුන්ගේ මේසෙන් වැටෙන කැබලි කතේ කීවාය. ඇය නමස්කාර කරා. ඒ වගේම ඇය කියනවා, ඇය බල්ලෙක් වෙන්නේ නැති, ඇය ගැහැණියක් වෙන්නේ නැති, ඇයට ඒක වෙනස් කරගන්න බෑ. ඇය ගැහැණියක්. ඇගේ ගැහැණුකම ඇයට වෙනස් කරන්න බෑ. ඇය බල්ලෙක්. ඇය අන්‍ය ජාතිකයෙක්, කාන්තාවක්. ඇය යුදෙව් ජාතිකයෙන් පැවතෙන කෙනෙක් නෙමෙයි. සමාජය ඇය පිළිගන්න විදිහ, ඇව සලකන්නේ බල්ලෙක් විදියට, ඇව සලකන්නේ අන්‍ය ජාතිකයෙක් විදියට. ඒ පිළිගැනීම ඇයට නවත්තන්න බෑ. නමුත් ඇය කියනවා, ඇය කැමති ඔබේ මේසෙන් මට මේසේ වාඩි වෙන්න ඕනේ නෑ ස්වාමිනී. නමුත් ඒ මේසෙන් මේ මේසයට මං හැමදාම ඉන්නම්. මොකද උන්ගේ ස්වාමිවරුන්ගේ, බල්ලාගේ ස්වාමිවරුන්ගේ දැන් මගේ ස්වාමියා ඔබයි. ඇය මොකද්ද කියන්නේ? මම මේ මේසයට වෙලා ඉන්නම්. මට මේසේ වාඩි වෙන්න ඕනේ නෑ. මට උසස් ස්ථාන, මට ගෞරව ස්ථාන අවශ්‍ය නෑ. මම මේසේ යටට වෙලා ඉන්නම්. මම ඔබව මගේ ස්වාමීන් වහන්සේ, මගේ ස්වාමියා කරගන්නම්. මම බල්ලෙක් වාගේ මේසේ යටට වී ඔබ වහන්සේ දෙන දේ කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නම්. ඔබලාට හැඟෙනවද යමක්? මේ සහෝදරී කියනවා, සමාජය පිළිනොගත්තාවේ මට ඔය මේසේ වාඩි වෙන්න අවශ්‍ය නෑ. මට ගෞරවය අවශ්‍ය නෑ. මට නුඹලා සමග උරෙන් උර ගැටෙන්න අවශ්‍ය නෑ. මට ඔබේ දරුවන්ටත් දීලා ඔබේ දරුවනුත් කන්නේ නැති ඒ මේසෙන් වැටෙන කෑලි ටික, ඒ කැබල ටික කෑවාම මට ඇති. හලලූයා. ඇය උන්වහන්සේව නමස්කාර කළා. ඇය උන්වහන්සේට ඇගේ ස්වාමිත්වය බාර කළා. ඇය කිව්වා, මේ මේසෙන් ඔබ දුන්නත් එකයි නැතත් එකයි, නමුත් වැටෙන දෙයක් ඇත්නම් මේ වැටෙන දේ කාලා මම ඉන්නම්. මම අය මේස ගාන යන්නේ නෑ. අය ස්වාමිවරු ගාන යන්නේ නෑ. අය වෙන දෙවිවරු ගාන යන්නේ නෑ. අරෙන් කන්න මෙහෙන් කන්න යන්නේ නෑ. හල්ලලූයා. මම මගේ වමනයවත් කන්ට යන්නේ නෑ. මම මේ මේසෙන් වැටෙන කෑම කාලා ඉන්නම්. ඔබෙන් ගිලිහෙන යම් ආශිර්වාදයක් ඇද්ද? ඔබ මට ආශිර්වාද කරන්න අවශ්‍ය නැහැ. ඔබෙන් ගිලිහෙන යම් ආශිර්වාදයක් ඇද්ද? ඒ ආශිර්වාදය මටයි මගේ දරුවටයි සෑහෙනසේක්වා. ඔබට තේරෙනවද? මවගේ හදවත, මවෙක්ගේ හදවත දරුවා වෙනුවෙන් ඇගේ ජීවිතයේ සියලු සීමාවන් එය පන්නගෙන ජේසුස් වහන්සේ වෙතට ආවා.
ජේසුස් වහන්සේට පවා මෙන්න සීමාවක් කැඳවීම දෙවියන් වහන්සේගේ සැලැස්මේ දෙවියන් වහන්සේගේ කැමැත්තේ ඒ සීමාව දෙවියන් වහන්සේට ජේසුස් වහන්සේට පන්නන්න බෑ. ඒ සීමාව පන්නන්න බෑ. ඒ දෙවියන් වහන්සේගේ සීමාව කියා උන්වහන්සේ ප්‍රශ්නක සිටිනවා. නමුත් ඇය කියනවා නෑ මම මේසයට ඉඳගෙන ඔබෙන් වැටෙන යම් දෙයක් තිබෙනවද? ඔබෙන් ගිලිහෙන යම් ආශිර්වාදයක් තිබෙනවද? ඔබෙන් වැටෙන යම් කෑමක් තිබෙනවද? දෙන දෙයක් කාලා වැටෙන දෙයක් කාලා වෙන දෙයක් මම බලාගෙන ඉන්නම්. ඔබයි දැන් මගේ ස්වාමියා මම නමස්කාර කරන්නේ ඔබටයි. එවිට යේසුස් වහන්සේට උත්තර දෙමින් ස්ත්‍රිය නුඹේ ඇදහිල්ල මහත්ය. නුඹේ ඇදහිල්ල මහත්ය. නුඹේ ඇදහිල්ල මහත්ය. ඇයට මේසේ වාඩි වෙන්න අවශ්‍ය උනේ නැහැ. ඇයට බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. විශ්වාස කරේ නැහැ. දරුවවත් රොටියක් දායි කියලා. රොටි කෑල්ලක්වත් දායිද නැත්තම් නැහැ. ඇය බලාපොරොත්තුනේ වැටෙන දෙයයි. යම් රොටි කැබැල්ලක් වැටෙනවද? එය කාලා මම ඉන්නම්. මම ඉල්ලන්න යන්නේ නැහැ. මම අයි කොහෙවත් යන්න යන්නේ නැහැ. ඔබ මට දුන්නත් එකයි නොදුන්නත් එකයි. යම් දෙයක් ඔබෙන් මා වෙත ඔබෙන් ගිලිහෙයිද? මේසෙන් වැටෙයිද? ඒ දේ කාලා මම මෙතන ඉන්නම්. එවිට යේසුස් වහන්සේට උත්තර දෙමේ ස්ත්‍රිය නුඹේ ඇදහිල්ල මහත්ය. ඇදහිල්ල කෙරේ ස්වාමීන් වහන්සේ කොටහක් ප්‍රසන්න වුණා. උන්වහන්සේ කිව්වේ නෑ ඔබේ ඇදහිල්ල ඔබ උන්වහන්සේ බලාපොරොත්තුනේ හැම වෙලාවකම අපට ඒක තරම් ඇදහිල්ලක්. නමුත් මේ සහෝදරියට මේ අන්‍ය ජාතික ස්ත්‍රියට ජේසුස් වහන්සේ කියන ඔබේ ඇදහිල්ල මහත්. නුඹේ කැමැත්ත ලෙසම නුඹට වේවයි කීසේක. හාලෙලූයා. 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 අරුම පුදුම අවස්ථාවක්. දෙවියන් වහන්සේට නමස්කාර කරමින් යාඥා කරමින් කීවා වූ ජේසුස් වහන්සේ ස්වාමිනේ ඔබ වහන්සේගේ කැමැත්ත මිස වෙන කිසිවක් නොවේවා. ඔබ වහන්සේගේ කැමැත්ත මේ පොළවේ වේවා. ස්වර්ගයේ මෙන් පොළවෙහි වේවා කියපු ජේසුස් වහන්සේ කියනවා නුඹේ ඇදහිල්ල මහත් නිසා නුඹේ කැමැත්ත ලෙසම නුඹට වේවා. හලෙලූයා. උන්වහන්සේට ඇයට තිබ්බා වූ හැම සීමාවක්ම පැනගෙන කඩාගෙන බිඳගෙන ඒ කොහොම හරි ජේසුස් වහන්සේ වෙතට එනවා. ජේසුස් වහන්සේට කොයිතරම් දෙවියන් වහන්සේගේ කැමැත්ත තුල සීමාවන් තිබුණත් ඒක උන්වහන්සේගේ කැමැත්ත නෙවෙයිව තිබුණත් ඔබ බින්දා වූ හැම සීමාවක්ම උන්වහන්සේට ගෞරවයක් ගෙනාවා. ඔබ බින්දා වූ හැම සීමාවක්ම උන්වහන්සේට ඇදහිල්ලට සාක්ෂියක් වුණා. හලෙලූයා. ඒ වගේම ඔබේ නමස්කාරය නුමුත් කිය ඔබ සියල්ල පන්නගෙන විත් උන්වහන්සේගේ කැමැත්ත පවා පිළිගන්ට සූදානම් නැතිකොට උන්වහන්සේ කියනවා හලෙලූයා. නුඹේ කැමැත්ත වේවා. දෙවියන් වහන්සේගේ කැමැත්තට අභිබවා ඔබේ ඇදහිල්ල ඔබේ කැමැත්ත කරන පිණිස මෙන්න දැන් ක්‍රියාත්මක වෙනවා. මෙන්න දැන් ක්‍රියාත්මක වෙනවා. මෙන්න දැන් ක්‍රියාත්මක වෙනවා. මෙන්න දැන් ක්‍රියාත්මක වෙනවා. ඇදහිල්ල මහත්. ඇදහිල්ල මහත්. මහත් වූ ඇදහිල්ලකට සීමාවන් සමාජ පසුබිම සංස්කෘතිය භාෂාව ආගම හලෙලූයා ඔබ උපන්නා වූ ඔබේ ගැහැණුකම පවා ඒ සියලු සීමාවන් කඩාගෙන බිඳගෙන ඔබ ස්වාමින් වහන්සේ වෙත නමස්කාර කොට ස්වාමින් වහන්සේට අවංක වෙනවාද? හලෙලූයා. ඒ ඇදහිල්ල මහත් වූ ඇදහිල්ලක් වෙන්න යනවා. ඒ මහත් වූ ඇදහිල්ල තුළ ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ කැමැත්තත් පස්සේ කළා ඔබේ කැමැත්ත කරන්න සූදානම් වෙනවා. හලෙලූයා. ඒ නිසා ඒ පැයේ පටන්
ඒ පැයේ පටන් ඇගේ දුව සුවපත් වූවාය. ඒ පැයේ පටන් මගේ සහෝදරයා සහෝදරිය ඒ පැයේ පටන් ඇය ගෙදරවත් යන්ට උනේ නෑ ආපහු. ජේසුස් වහන්සේටවත් ඇගේ ගෙදරට යන්ට උනේ නැහැ. ගෙදරට යන්ට උනේ නැහැ. හලලූයා. ඔබේ ඇදහිල්ලට පුළුවන්. මගේ සහෝදරයා සහෝදරිය. ඔබේ ඇදහිල්ලට පුළුවන් ඔබට දෙවියන් වහන්සේ වෙතට ඔබට ජේසුස් වහන්සේ වෙතට එන්ට තිබෙන සියලු සීමාවන් කඩන්ට බිඳින්ට ඔබේ ඇදහිල්ලට බලයක් තිබෙනවා. ඔබේ උපන් අඩු පාඩුකම ඔබ ස්ත්‍රියක් වුණත් හලලූයා ඔබ සෑම කෙනෙක් විසින් හෙළම දැකපු කෙනෙක් වුණත් ඔබ ඇදහිල්ලට පුළුවන්කම තිබෙනවා ඒ උපන් ස්ත්‍රීකමත් ගැහැණුකමත් පරාද කොට ඔබව ජේසුස් වහන්සේ වෙතට පමුණුවන්ට. ඒ වගේ මගේ සහෝදරයා සහෝදරිය ඔබේ සියලු සීමාවන් පන්නා දමා ජේසුස් වහන්සේව හඳුනගෙන උන්වහන්සේට නමස්කාර කොට උන්වහන්සේ වෙතට කැපවෙද්දී ආශිර්වාද කළත් එකයි නැතත් එකයි. හලලූයා. ඒ ඇදහිල්ල දෙවියන් වහන්සේගේ කැමැත්ත පවා දෙවියන් වහන්සේගේ කැමැත්ත පවා වෙනස් කරන ඇදහිල්ලක් වෙන්ට යනවා. ඒ ඇදහිල්ල තුළින් වික්‍රමානිතු ක්‍රියාවෙන්ට යන ඒ පැය පටන් ඇසූ වුණා. කිසිම කෙනෙක් අතක් නොතබා කිසිම කෙනෙක් වචනයක් නොකියා කිසිම කෙනෙක්ගේ නම කියා යාඥා නොකරවත් හලලූයා. ඒ මවගේ ඇදහිල්ල එදා දවසේ ඒ දරුවව නිදහස් කරනවා. ඒ මවගේ ඇදහිල්ල එදා පටන් ඒ මුළු පරම්පරා ශාපයෙන් ඒ මුළු පරම්පරාවට තිබුණා වූ යම් ජාතික පරම්පරාවට තිබුණා වූ ඒ දේව ශාපයෙන් පවා ඒ නිදහස් වෙනවා. ඒ මුළුම රෝගයෙන් නිදහස් වෙනවා. ඒ යක්ෂයාගේ ග්‍රහණයෙන් නිදහස් වෙනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. හලලූයා. ඔබේ ඇදහිල්ල මහත්. ඔබේ ඇදහිල්ල මහත්. නුඹේ කැමැත්ත ලෙසම නුඹට වේවයි ජේසුස් වහන්සේ කීසේක. නුඹේ කැමැත්ත ලෙසම නුඹට වේවයි ජේසුස් වහන්සේ කීසේක. හලලූයා. අද දවසේ ඔබේ කැමැත්ත කුමක්ද? ඔබේ කැමැත්ත කරගන්න ඔබ ඕනෑම සීමාවක් බිඳගෙන ජේසුස් වහන්සේ වෙතට එන්න කැමතිද? එන්ට හැකියාවක් ඔබට තිබෙනවද? ඔබ ඉදිරිපත් වෙනවාද? ඔබේ ආගම පැත්තකින් දාලා, ඔබේ දේශයේ ගම නගරය පැත්තකින් දාලා, ඔබේ පවුල් පසුබිම් පැත්තකින් දාලා, ඔබේ සියලු උගත්කම් පැත්තකින් දාලා, කුල මල ભેද සියල්ල පැත්තකින් දාලා, ඔබේ සංස්කෘතිය පවා පැත්තකින් දාලා ඔබ ජේසුස් වහන්සේ වෙතට නමස්කාර කොට ඒ සියලු සීමාවන් අභිබව ඔබ ජේසුස් වහන්සේව ගාව වැඳ වැටෙනවද නමස්කාර කරනවද? දෙවියන් වහන්සේගේ කැමැත්ත නොවුනත් නමුත් ස්වාමීන් වහන්සේ ඔබේ කැමැත්තට මෙන්න මුල් තැන දෙන්න යනවා. ඒ පැය පටන් හලලූයා ඇය සුවවිය. මේ පැය පටන් මගේ සහෝදරයා සහෝදරිය ඔබ සුවයි. මේ පැයේ පටන් මගේ සහෝදරයා සහෝදරිය ඔබ නිදහස්. මේ පැයේ පටන් මගේ සහෝදරයා සහෝදරිය ඔබ වෙත සදාකාලික ජීවනය නිදහස්. හලලූයා. බදාත්ව ගන්න ස්වාමීන් වහන්සේට ස්තුති කරන්න. උන්වහන්සේට කියන්න ඔබේ පවුල් පසුබිම්වල ඒ සංස්කෘතියන් තුළ ආගම් තුළ ඒ තිබෙන සෑම සියලු සීමාවක් අභිබවා උන්වහන්සේ වෙතට එන්ට ඔබට ඒ ඇදහිල්ලේ දීමනාව දෙන්න. ඒ තරම් ඇදහිල්ලක් ඔබ තුළ තබන්ට ගියා උන්වහන්සේට යාඥා කරන්න. හලලූයා. ඔබ බල්ලෙක් වාගේ හෙලා දැකලා ඇති. ගැහණියක් කියා හං අඩු ගසා ඇති. හලලූයා. සියල්ලන් විසින් චී කියවා වූ එපා කළා වූ කසල ගොඩක් ලෙස ඔබව හලලූයා පාගා දමා ඇති. නමුත් ඇගේ අන්‍ය ජාතිකත්වයවත් පිළිගත්තේ නැති ඒ සහෝදරිය වාගේ, ඇගේ ගැහැණු බවවත් පිළිගත්තේ නැති ඒ සහෝදරිය වාගේ ස්වාමීන් වහන්සේ වෙතට එන්ට සියලු දොරටු විවර වේවා.
ඒ ඇදහිල්ල මේ හැම කෙනෙක් මතම නිදහස් කරේවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. අද දවසේ ස්වාමිනී අද දවසේ මේ දේශනා වසන්නව සෑම සියලු දෙනෙක්ගේම ජීවිත හලලූයා ඔබ වහන්සේ වෙතට ළංඝන පිණිස සියලු සීමාවන් කඩාගෙන බිඳගෙන නමුත් ඔබ වහන්සේව දකින පිණිස හඳුන ගන්න පිණිස ඒ ආකාරයෙන් ස්වාමිනේ ඔබ වහන්සේ වෙත යැපෙන පිණිස හලලූයා ඒ ආකාරයෙන්ම ඔබ වහන්සේගේ කැමැත්ත කොයි ආකාරද මේ සහෝදර සහෝදරයන් වෙත ඒ කැමැත්ත පව වෙනස් කරන ඔබ වහන්සේ මේ අය වෙත තබා තිබෙන කැමැත්ත කොයි ආකාරයේද ඒ කැමැත්ත පවා වෙනස් කරමින් ඒ අයගේ කැමැත්ත පවා හලලූයා ඒ අයගේ කැමැත්ත ඔබේ කැමැත්ත කරවන තරම් මහත් වූ ඇදහිල්ලක් ඔබ වහන්සේ මේ සෙනඟ මත නිදහස් කරේවා ජේසුස් වහන්සේගේ නාමයෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේ සෑම සියලු දෙනෙක් වෙතටම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේවල බලයෙන් ඒ මුළුම ඇදහිල්ලේ ආත්මය ඇදහිල්ලේ දීමනාව මේ හැම කෙනෙක් මත මම නිදහස් කරනවා ස්වාමීන් වහන්සේට බොහෝ ස්තුතියි අද දවස නිසා මේ මොහොත නිසා ඔබ වහන්සේට ස්තුතියි. තවදුරටත් ඔබ වහන්සේගේ ඇදහිල්ලේ ආත්මය තුළ ඔබ වහන්සේගේ දීමනාව තුළ අප ඉදිරියටත් ඉහළටත් ඔබ වහන්සේ රැගෙන යන සේක්වා. පියන්නේ ඔබ වහන්සේගේ කරුණාවත් ජේසුනේ ඔබ වහන්සේගේ ප්‍රේමයත් ශුද්ධාත්මනේ ඔබ වහන්සේගේ මඟ පෙන්වීමත් සදාකාලයට ඔබ වහන්සේ අප හැම කෙනෙක් තුළම වගුරුවන සේක්වා. ආශිර්වාදය නිදහස් කරේවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන් ආමෙන්. හොඳයි ඔබ හැම කෙනෙක්ටම ජේසුස් වේටයි.